නමෝ බුද්ධාය ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද දවසේත් අපි මේ සූදානම් වන්නේ ප්‍රඥා ප්‍රාසාද සදහම් පිළිසඳර සදහම් කතිකාවත ඔබ වෙත ගෙන ඒමටයි. ඉතින් පින්වත්නි මේ ප්‍රඥා ප්‍රාසාද සදහම් පිළිසඳරින් අපි කතා කළා පංච උපාදානස්කන්ධය, ඒ වගේම ධාතු, ඒ වගේම ආහාර ගැන අපි කතා කළා. ඒ වගේම අවසානයේ ඒ වගේම අන්තිමටම අපි කතා කළේ ආයතන ගැන. ඉතින් මේ වැඩසටහන නැරඹූ ඔබ සියලු දෙනාටම මේ කාලේ පුරාවට ඒ බුදුරයන් වහන්සේගේ පරම ගම්බීර ධර්මයේ ඔබ සමහර විට නොඇසූ දහම් කරුණු විස්තර වශයෙන් ඉගෙන ගන්නට ලැබුණා. ඉතින් අද දවසේත් අපි සූදානම් වන්නේ ආයතන ගැන. අපි අවසානයේ වැඩසටහනේ කතා කළා ආයතන ගැන. ඒ වගේම අද දවසේත් අපි සූදානම් වන්නේ ආයතන ගැන තවදුරටත් දහම් කරුණු ඔබ වෙත කියා දීමටයි. ඉතින් ඒ සඳහා අද දවසේත් මේ ප්‍රඥා ප්‍රාසාද සදහම් පිළිසඳර වැඩසටහනට වැඩම කොට වදාළ අපගේ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අපි নমස්කාර පූර්වකව පිළිගන්නවා. නමෝ බුද්ධාය පින්වත් ස්වාමින් වහන්සේ. ඉතින් පින්වත්නි අද දවසේ ප්‍රඥා ප්‍රාසාද සදහම් පිළිසඳර සඳහා දායකත්වයේ දරන්නේ කොළඹ 14 ඩිවෝස් පටුමග අංක 56න් 37 නිවසේ පදිංචි මැයි මාස 8 වන දිනට වයස අවුරුදු 85ක් සම්පූර්ණ වන ශ්‍රද්ධා ධර්මදාන සමාජිකා සී.ඩී. ගුණවතී මෑණියන්ට සෙත් පැතීම පිණිස එම මෑණියන් ඇතුළු දූ දරුවන් පිරිස විසින්. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අපි අවසාන වැඩසටහනේදී කතා කරගන්නට යෙදුනා මේ ආයතන ගැන, අපේ ජීවිතය ගැන. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අද දවසේත් අපිට මේ ආයතන ගැන තවදුරටත් විස්තර වශයෙන් කතා කරන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලාම මම දැනගන්න කැමතියි පින්වත් ස්වාමීන් වහන්සේ මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන ඔස්සේ ජීවිත අවබෝධයේ පිණිස යම්කිසි කෙනෙක් ධර්මයේ හැසිරෙනකොට මේ ආයතන 6 ඔස්සේ මේ පටිච්ච සමුප්පාදයේ කොහොමද කෙනෙක් තේරුම් ගන්නේ කියන කාරණාව. නමෝ බුද්ධාය පින්වත් ස්වාමින් වහන්සේ, ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, ඊටම වටිනා දහම් කරුණු අද දවසේත් ඔබට මේ දහම් වැඩසටහනේ ඉගෙන ගන්න ලැබෙනවා. විශේෂයෙන් පින්වත්නි මේ දහම් වැඩසටහන මාලාව ඊට හොඳට දිගටම අහගෙන හිටියොත් මේ වැඩසටහන මාලාවෙන් ඊට හොඳ ධර්මඥානයක් තමන්ගේ ජීවිතයට ඇති කර ගන්න පුළුවන්. ගොඩාක් නොදන්න කරුණු මම හිතන්නේ මේකේ අපට ඉගෙන ගන්න ලැබෙනවා. ඉතින් ඒ නිසා එක දිගට මේ දහම් වැඩසටහන මාලාව ශ්‍රවණය කර මේ එක දිගට මේ දහම් වැඩසටහන මාලාව බලන්න ශ්‍රවණය කරන්න. එතකොට ඔබට ගොඩක් දුර්ලභ ධර්ම කරුණු රාශියක් ඉගෙන ගන්න ලැබෙවි. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ දැන් අපි එතකොට මේ ප්‍රශ්නේ කතා බස් කළොත් මේකෙදි කතා කරන්නේ දැන් මේ ආයතන ඔස්සේ ධර්මයේ පුරුදු කරන ශ්‍රාවකයා ඒකෙදි මේ ආයතන ඔස්සේ ජීවිතාබෝධයට යා යෝනිසෝ මනසිකාරය අසුරුවද්දී එතන යා පටිච්ච සමුප්පාදේ තේරුම් ගන්නේ කොහොමද කියන කාරණාව. මේකෙදි පින්වත්නි අපි තේරුම් ගන්න ඕන මේ මුළු ජීවිත පැවැත්මම තියෙන්නේ හේතුඵල ධහමක ක්‍රියාකාරීත්වය. එතකොට දැන් ආයතන ඔස්සේ එයා ජීවිත අවබෝධයට සිහිනුවන පිහිටුවද්දී එයා ආයතන ඔස්සේ තේරුම් ගන්නේ පටිච්ච සමුප්පාදේම තමයි. පටිච්ච සමුප්පාදේ යම් විදියකින් ශ්‍රාවකේ තේරුම් ගද්දී පින්වත් ස්වාමීන් වහන්සේ එතන කාරණා දෙකක් කෙනෙකුට පටිච්චසමුප්පාදය අහුණු කරු දෙකක් යට අහුණු. එකක් තමයි පටිච්ච සමුප්පාදේ. අනිත් එක තමයි පටිච්ච සමුප්පන්න දේ. ඒ කියන්නේ හේතුඵල ධහම තුල හටගත්තු දේ. මේ කාරණා දෙකම එයාට අවබෝධ වෙනවා. දැන් අපි ගත්තොත් දැන් බුදුරයන් වහන්සේගේ දේශනාවෙන් ගමු අපි දැන් මෙතනදී බුදුරයන් වහන්සේ වදාලා ඇස ගැන වදාරද්දී එහෙම නැත්නම් විඥානේ හට ගන්න ආකාරය ගැන වදාරද්දී චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥාන. මහණෙනි මේ ඇසත් රූපයත් නිසා ඇසේ විඥානේ හට ගන්නවා කියලා.
එතකොට ඇසත් රූපයත් නිසා ඇසේ විඥාණය හටගන්නවා කියන යම් වැඩපිළිවෙලක් ඇද්ද? ආන් එතන පටිච්ච සමුප්පාදය. එතන තියෙන්නේ. ඇසත් රූපයත් ප්‍රත්‍ය වෙලා හේතු ප්‍රත්‍ය වෙලා ඇසේ විඥාණය හටගන්නවා. එතකොට පින්වත් එතන තේරුම් ගන්න එතන පටිච්ච සමුප්පාදේ තියෙනවා. එතන පටිච්ච සමුප්පන්න දේ තමයි ඇසේ විඥානය. එතන විඥානය කියන්නේ පටිච්ච සමුප්පන්න දේ. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේ. දැන් ඊළඟට කන ගැන ගත්තොත් කනත් සද්දයක් නිසා කනේ විඥානේ හට ගන්නා යම් වැඩපිළිවෙලක් තියෙනවනේ හේතු ප්‍රත්‍ය ක්‍රියාවලිය. එතන පටිච්ච සමුප්පාදේ තියෙනවා. එතකොට කන සද්දයක් නිසා හට ගන්නා වූ යම් කනේ විඥානයක් ඇද්ද? අන්න පටිච්ච සමුප්පන්නදී. එතකොට යාට පටිච්ච සමුප්පාදේ ওই විදිහට අහු වෙනවා. ඊට පස්සේ නාසය ගමු. ඔන්න දැන් අපි ගමනක් යනවා. එක්ක පාරේ යනවා. එක්ක නැත්නම් කඩේට යනවා. එතකොට කවුරු හරි ගෙදරක අපිට මොනවා හරින් අර අපිට හොඳ සුවඳ හමන දෙයක් හදනවා කියන්නකෝ. එක්ක කවුරු හරි ගෙදරක අපිට කේක් එකක් හදනවා. එහෙම නැත්නම් මොනවා හරි කැවිලි ජාතියක් හදනවා. එතකොට අපිට එකපාරට මේ සුවඳ දැනෙනවා. සුවඳ දැනෙන්නේ යම් වෙලාවක එයාගේ නාසයත් අර ගඳ සුවඳත් ස්පර්ශ වෙනවද? ඒ කියන්නේ එකිනෙකට මුණ ගැහෙනවද? එතකොට නාසයත් ගඳ සුවඳත් නිසා නාසය විඥානේ හට ගන්නවා. ඒ නාසයත් ගඳ සුවඳත් නිසා නාසය විඥානේ හට ගන්න යම් වැඩපිළිවෙලක් ඇද්ද? එතනට කියන්න පුළුවන් පටිච්චසමුප්පාදය කියලා. යම් නාසය විඥානයක් ඇද්ද? ඒක පටිච්චසමුප්පන්නදී. ඊට පස්සේ එහෙම එකතු වෙච්ච එක්කෙනාගේ ස්පර්ශයෙන් ඒ ස්පර්ශයේ තියෙන්නේ සැප විඳීමක් ඇති කර දෙන ආකාර එකක් කියමු. දැන් අපි ගත්තොත් කවුරුන් කේක් එකක් හදනවා. මිහිරි සුවඳක් එනවා. දැන් එතන සැප විඳීමක් ඇති කරලා දෙන ආකාර ස්පර්ශයක් තියෙනවා. එතකොට ස්පර්ශය නිසා පස්සපච්චය වේදනා. ඒතර පස්සපච්චය වේදනා කියලා යමක් කිව්වද? අන්න එතන පටිච්චසමුප්පාදය. එතකොට යම් සැප විඳීමක් ඇද්ද? පටිච්ච සමුප්පන්නදී. ඊට පස්සේ ඔන්න දැන් එයාට කලින් කේක් ගැන මොකුත් අදහසක් තිබ්බේ නැහැ. දැන් මෙයා කඩේට යද්දී එහෙම නැත්තම් පාරේ කොයි හරින් ගෙදරකට යද්දී තමයි මේක සිද්ධ වුණේ කියමු. එතකොට එකපාරට එයාට ඒ කේක් සුවඳ ආවට පස්සේ එයාට ආසාවක් වෙනවා අනේ මේ අපිත් කේක් එකක් හැදුවා නම් හරි. මේ කඩෙන් ගෙනල්ලා කන්නේම වැඩක් නැහැ. ඒවා කිසි රසණයක් නැහැ, සුවඳක් නැහැ එච්චර. අපිම හදාගෙන අපිට කන්න తీරව නම් කොච්චර හොඳද මේ මට පුළුවන් අසවලා ඉන්න එයාත් කේක් හදාන්න ගැන ටිකක් දාන්න. ඔන්න දැන් එයාගේ වැඩ කරනවා. එතකොට දැන් කලින් නොතිබුණු ආසාවක් එයාට හටගත්තනේ කඩේ යද්දී. එයා කේක් ගැන කල්පනා කරගෙන ගියා නෙවෙයිනේ. එතකොට එයාටම දැන් අදහසක් ආවා අපි කේක් එකක් හදමු කියලා. ඊට පස්සේ ආයෙක හිතීත තමයි යන්නේ. ඊට පස්සේ ඇවිල්ලා ගෙදර එක්ක මහත්තයාට කියන මේ අපිම කේක් එකක් හදාන් කමුකෝ මට අදි සුවඳක් ආවා මේ පුදුම සුවඳක් කියලා කියනවනේ. එතකොට අන්න දැන් එයාට කලින් නොතිබුණු කේක් කෑමේ ආසාවක් හටගත්තා. ඒක හටගත්තේ යම් වෙලාවක ඇටි අර කේක් සුවඳ දැනුණාද? ඒ ස්පර්ශයෙන් හටගත් සැප විඳීම ආවද? ඒ වෙලාවට තමයි යාට ආසාව ආවේ. එහෙනම් වේදනා පත්‍ය තණ්හා කියලා යමක් ඇද්ද? එතන තියෙන්නේ පටිච්චසමුප්පාදය. ඔන්න එයාට පටිච්චසමුප්පාදය ආව වෙනවා. එතකොට තෘෂ්ණාව කියලා කියන්නේ පටිච්ච සමුප්පන්න දෙයක් එතනදී. ඔය විදිහට තමයි ආ පටිච්ච සමුප්පාදයත් පටිච්චසම්පන්න දෙයත් අල්ලන්නේ. එතකොට අපි ගත්තොත් ඇස නාම රූප පත්‍ය සලආයතන. ඔන්න ඇස කියන්නේ පටිච්ච සමුප්පාදේ. පටිච්ච සමුප්පන්න දෙය. ඊට පස්සේ අපි ගන්නවා රූප සතර මහා භූතයන්ගෙන් හටගත්තු දේවල්. ඒක. ඊට පස්සේ අසත් රූපයන්නේ සැසේ විඥානේ හට ගන්නවා. ඔන්න පටිච්ච සමුප්පාදේ. විඥානේ කියන්නේ පටිච්ච සමුප්පන්න දේ. ඒත් ওই විදිහට තමයි ආයතන පටිච්ච සමුප්පාදයත් පටිච්ච සමුප්පන්න දේ එයා තේරුම් ගන්නවා. එහෙම තේරුම් ගනිද්දි එයාට නිතනින් මේ අවබෝධ තේරුම් ගැනීම තමයි මෙතන මේ මම මගේ කියන දෙයකින් තොර වූ හේතු ප්‍රත්‍ය ධර්මතාවයක් පවතිනවා කියන දැනීම යාට එනවා. දැනීම කියන්නේ වැටහීම. අපි එකට කියන්න ඕනේ. ඒ වැටහීම යාට එනවා. ওই විදිහට තමයි මේ පටිච්චසමුප්පාදය පටිච්චසමුප්පන්න දෙයත් එතනදී යාට අහුවෙන්නේ. නැත්නම් දැන් අපිට දැන් සාමාන්‍යයෙන් අපි නැත්තම් පටිච්චසමුප්පාදය අපි දේශනාවක් ඇටියට ඉගෙන ගත්තට සිහිනුවන පිහිටුවා බලද්දි තමයි අපිට තේරෙන්නේ මේ ජීවිතේ හැම දෙයක්ම පටිච්චසමුප්පාදය තුලයි තියෙන්නේ. ඒ තුල තමයි සම්පූර්ණ භව පැවැත්ම සකස් වීමක් කරා යන්නේ. මම හිතන්නේ එතකොට ඒ ක්‍රමයට ආයතන ඔස්සේ බලද්දි එයාට මම හිතනවා මේ ওই විදිහට පටිච්චසමුපාදේ තේරුම් ගන්න පුළුවන්. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ දැන් එතකොට මේ ජීවිතයේ අපේ ජීවිතයේ මේ ආයතන 6 ඔස්සේ තමයි අපි මේ ලෝකයේත් එක්ක එකතු වෙන්නේ. මේ සියලුම සත්‍යයන්. එතකොට පින්වත් ස්වාමීන් වහන්සේ දැන් මේ ජීවිතයේ අවබෝධයක් කරා යන කෙනෙක් සමහර කෙනෙක් පංච උපාදානස්කන්ධය හැටියට විමසනවා. තව කෙනෙක් ධාතු වශයෙන් විමසනවා.
තව කෙනෙක් ආයතන වශයෙන් විමසනවා. එතකොට පින්නසානස දැන් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරා යනකොට මේ නොඑක් විදිහෙන් විමසන ස්වභාවයක් තමයි තියෙන්නේ. එක පැතිකඩ ඔස්සේ. එක පැතිකඩ ඔස්සේ. එතකොට පින්නසානස මේ අතරේ තියෙන මේ සම්බන්ධතාවය මොකක්ද පින්නසානස? ඔව් ඒක පින්නස්වාංශ මෙහෙමයි තේරුම් ගන්න තියෙන්නේ. දැන් බුදුරයන් වහන්සේ දැන් අපේ තියෙන සමස්ත ජීවිත පැවැත්ම උන්වහන්සේ විවිධ පැතිකඩ ඔස්සේ ශ්‍රාවකයාට දේශනා කළා. ඒකට බුදුරයන් වහන්සේ දේශනා කර හේතුව තමයි එක ශ්‍රාවක ජනයාව අපි ගත්තොත් සසරෙන් නිදහස් වීම කරා උන්වහන්සේ මෙහෙවනවා අනුශාසනාවෙන්. එතකොට සමහර කෙනෙකුට උන්වහන්සේ පංච උපාදානස්කන්ධයේ අරබය ධර්ම දේශනා කරනවා. එයා ඒ ඔස්සේ යනවා. තව කෙනෙකුට ධාතු ස්වභාව වශයෙන් වදාරනවා. එතකොට එයා ඒ ඔස්සේ යනවා. තව කෙනෙකුට ආයතන ඔස්සේ වදාරනවා. ඊට පස්සේ මේ සියල්ල ඔක්කොම එකතු කරලා උන්වහන්සේ චතුරාර්ය සත්‍යයක් වදාරනවා. එතකොට මෙතනදී අපි ගත්තොත් දැන් අපි ඇස කන නාසය දිවකය මනස හරහා මේ ලෝකෙත් එක්ක එකතු වෙනවා. කියන්නේ අපි ඇයෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා. දැන් අපි මේ දේශනාව අහන් ඉන්නවා. එතකොට දේශනාව ටීවී කියාදී කෙනෙක් බලනවා. ඊට පස්සේ අපි ලෝකෙට විවෘත වෙනවා. ඉතින් මේ හැම දෙයක් තියෙනවා. ඒකෙදි අපි ගත්තොත් පින්නසන්නස දැන් අපි හිතමු දැන් කෙනෙක් ඇහෙන් රූපේ බලනවා කියලා. ඒ මොනවාරි චිත්‍රපටියක් බලනවා. එක්ක නැත්නම් ඒ ආස කරන දෙයක් බලනවා. මොනවා හරි. එතකොට නැත්නම් එයා ලස්සන මල් ගහක් දිහා බලන් ඉන්නවා කිව්වා. එතකොට දැන් ආයතන ඔස්සේ පැවැත්ම සකස් වෙනවා. අපි ගත්තොත් ඇස කියන්නේ ආධ්‍යාත්ම ආයතනය. ඊට පස්සේ රූප කියන්නේ බාහිර ආයතනය. ඔන්න ආයතන ඔස්සේ බලන එක්කෙනා. එතකොට මේ ඇස නම් වූ ආයතනයේ ස්වභාවය තේරුම් ගන්න නාම රූපයෙන් හටගත්තු පැවැත්මක් තියෙනවා. ඊට පස්සේ ඇස උපද්දන්න කර්මාන රූප පසුබිමක් මෙතන තියෙනවා. බාහිර රූප සතර මහා ධාතුගෙන් හට අරන් තියෙනවා. ඊට මේ දෙක එකතු වීමෙන් විඥානය මෙතන පැවැත්මක් තියෙනවා. මෙයා සිහිනුවන පිහිටු බලනවා ආයතන ක්‍රමය බලනවා. දැන් පංච උපාදානස්කන්ධේ වඩන එක නා ජීවිතෙත් එක්ක එකතු වෙන්නේ ඇහැ කන නාසය ලෝකෙත් එක්ක එකතු වෙන්නේ ඇහැ කන නාසය හරහානේ. එතකොට යම් ඇස කියලා ආයතනයක් ඇද්ද සතර මහා ධාතුන්ගෙන් නිපන්න එක. ඊට පස්සේ යම් රූපයක් ඇද්ද මල් ගහක් දිහා බලගෙන හිටියද ඒක සතර මහා ධාතුන්ගෙන් හටගත් එක. එතකොට මේ දෙකම රූප උපාදානස්කන්ධයට අයිති දෙයි. අන්න දැක්කනේ. එතකොට දැන් ඇසත් රූපයත් නිසා ඇසී විඥානේ හට ගන්නවා. ඒ තුන එකතු වෙච්ච ගම මෙතන ස්පර්ශය. ස්පර්ශයෙන් එයා විඳින්නේ සැප විඳීමක් නා ඒක වේදනා උපාදානස්කන්ධයට අයිති දෙයි. ඔන්න දැන් එයා ස්කන්ධ වශයෙන් තමයි මෙතන සංග්‍රහ කරගන්නේ. ඊට පස්සේ ඒ විඳින දේ යම් හඳුන ගන්නවනේ එතනම. ඒ කියන්නේ මේවා පෙරපසු නොවි හට ගන්නා ධර්මයක්. ඒ කිව්ව යම් විදීමක් ඇද යම් සංඥා සංස්කාර විඥාන මේවා පෙරපසු නොවි එකට හට ගන්නවා. එතකොට එතන යම් හඳුනා ගැනීමක් ඇද සංඥා උපාදානස්කන්ධයට අයිති දෙයි. ඊට පස්සේ එතන යම් චේතනාත්මකය හිතනවා කියන්නකො මේ මල් ගහ දැකලා මම මේක ගොඩාක් ඉස්සර මේ බොහොම අමාරුවෙන් මම මේක ගෙනල්ලා හිටවැව්වේ ඒ දවස්වල මම හරියට පරිස්සම් කරගත්තා. එයා හිතනවනේ. ඒ තමයි මල් ගහ ලොකු වෙලා. ඊට පස්සේ අම්මේ මම මේකට මහන්සි වෙච්ච හැටියක එකතාවයක් කෙනෙක් එයා කියනවා. මේක හරි වටිනා මල් ගහක් ඕක හොයන්න නෑ. ඒ කාලේ මම බොහොම අමාරුවෙන් ගෙනා මෙච්චර දුර ඉඳලා ගෙනා විස්තර කතාව යනවනේ. ඒතර යම් චේතනා ඇද්ද ඒක සංස්කාර උපාදානස්කන්ධයට අයිතිදී. එතන යම් දැනගැනීමක් ඇද්ද විඥාන උපාදානස්කන්ධයට අයිතිදී. එතකොට ආයතන ඔස්සේ බලන එක්කෙනා ඇහැ ගැන බලන්න ඕනේ. ඇහැ අනිත්‍යයි, සංකතයි, පටිච්චසමුප්පන්නයි, කය ධම්ම, වාය ධම්ම, විරාග ධම්ම ඒ හැටියට. රූප ගැන බලන රූපය අනිත්‍ය වූ, දුක් වූ, විපරිණාම දෙයක් හැටියට. එතකොට දැන් පංච උපාදානස්කන්ධ ඔස්සේ බලන එක යම් ඇහැක් ඇද්ද, යම් රූපයක් ඇද්ද, ඒක රූප උපාදානස්කන්ධයට සංග්‍රහ වෙන එකනේ. එතකොට ආයේ රූපේ බලන්න ඕන අනිත්‍ය හැටියට, දුක් හැටියට, විපරිණාම හැටියට, අනිත්‍ය හැටියට, ඊට සංකත හැටියට, පටිච්චසමුප්පන්න එතන ආයක විදර්ශනා කරනවා. ඊට පස්සේ මේ විදිහට ඒ විදිහට දර්ශනා කරනවා. සංඥා විදර්ශනාව කරනවා. එතකොට ඔන්න එතන එයා පංච උපාදානස්කන්ධය ඔස්සේ ගල්ප ගත්තා. එතකොට එයාගේ එතකොට දැන් දැන් අපි හිතමු ඇහෙන් රූපයක් දැකපු එක්කෙනා පතනවා මට හැමදාම මේක දකින්න තියෙනවා කියලා. එතකොට දැන් එයාට ඒතර බන්ධනයක් හටගත්තනේ. ඊට පස්සේ මේක මං කාලයක් තියාගන්න ඕන මේක මං පරිස්සම් කරලා තියාගන්න මේක නාස්ති වෙන්න දෙන්න හොඳ නැහැ වෙනසෙම හිතනවනේ. එතකොට දැන් එතන යාගේ උපාදානය තියෙනවා. අන්න ඒක තමයි එතන උපාදාන කියන්නේ බන්ධනය. ඊට පස්සේ පංච උපාදානස්කන්ධය හැටියට ගත්තන් පස්සේ යම් ඇහැක් ඇද්ද යම් රූපයක්ද මේ දෙකම රූප උපාදානස්කන්ධයට සංග්‍රහ වෙනවා. එතකොට ඒක ඒ කෙරේ යම් තෘෂ්ණා තියෙනවද උපාදාන එතන බන්ධනය. එතන රූප උපාදාන.
ඊට පස්සේ එතන යම් විදීන් තියෙනවා සංඥා සංකාර විඥාන තියෙනවා. ඒවායේ සංඥා උපාදාන ස්කන්ධේ සංකාර උපාදාන විඥාන උපාදාන ස්කන්ධේ යනවා. එයා මේ ස්කන්ධ උස්සේ එතනදී බලනවා. අනිත්‍ය හැටියට දුක්ඛයට අනාත්මයට එහෙම බලනවා. ඊට පස්සේ දැන් ධාතු ස්වභාවය හැටියට කෙනෙක් ගද්දී බාහ්‍ය රූපය කියලා කියන්නේ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායු ධාතුව කියන මේ සතර මහා ධාතුන්ගේ එකතු වීම. මල් ගහක් ගත්තත්, වාහනයක් ගත්තත්, මොකක් ගත්තත්. එතකොට සතර මහා ධාතුන්ගේ එකතු වීමක් තියෙනවා. එතකොට ඇහැ කියලා යමක් කියනවා සතර මහා ධාතුන්ගෙන් නිපන් එකක් ඒක. සතර මහා ධාතුන්ගෙන් නිපන් එකක්. දැන් අපි කියන්නේ චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං කියලා. දැන් අභිධර්ම ක්‍රමයෙන් ගත්තා අභිධර්ම ක්‍රමයෙන් විස්තර කරන්නේ චක්කු උපාදාය. එතකොට කියන්නේ උපාදාය රූපයක්. එතකොට සතර මහා ධාතුන්ගෙන් නිපන් එක. එතකොට ආන් එතන ධාතු ස්වභාවයට කරනවා ඇහැ සතර මහා ධාතුන්ගෙන් හටගත්. ඒ කියන්නේ දැන් ඇහැ කියන එක තියෙන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු කියන ධාතු හතර ඇසුරු කරන් තියෙන්නේ. අන්න ධාතු ස්වභාවයට ගන්නවා. ඒතර යම් බාහිර අපි තුන් බාහිර රත්තරන් චේන් එකක් එමු. එයා ඒක බල බල සතුට වෙනවා. එතන පඨවි ආපෝ තේජෝ වායෝගේ එකතු වීම. අපි ගත්ත තෝලාර්ගක පඨවි ධාතුව කියමු. පඨවි ධාතු. ඒතර ඒතර ධාතු ස්වභාවයට ගන්නවා. ඒතර ඔය සතර මහා ධාතු ගල්පගත්තු ක්‍රමය. ඊට පස්සේ දැන් අපි ගත්තොත් දැන් ඇස කියලා කිව්වම දැන් ධාතු 6කට බුදුරයන් වහන්සේ විග්‍රහ කරනවානේ. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියලා. දැන් ඇත්තෙම අපි හොඳට බැලුවොත් එimhe ඇස කියන එක පවා දැන් යම් කිසි අවකාශයක තමයි අපි හිටලා දෙන්නේ. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් දැන් ඇහැ බෝලි තියෙනවා. දැන් ඇස් බෝලි මේ ඇස් වලේනේ පිහිටලා තියෙන්නේ. එතන යම් අවකාශයක් නැත්තම් ඇස පිහිට ඒ ඇස උමන හැට හරවන්න කරන්න එහෙම බෑනේ. අපි දැන් එක මොහොතෙන් එහෙට මෙහෙට ඇහැ හරවනවනේ. ඒතර අවකාශ ධාතුක මේක පිහිටලා තියෙනවා. ඒතර අවකාශ ධාතු එකතුවක් මෙතන තියෙනවා. කන ගමු. කන් සිදුර නැත්තම් කණේ කෘත්‍ය සිද්ධ වෙන්නේ නැහැ. අන්න බලන්න. ඒතර යම් කිසි අවකාශ ධාතුවක් එතන තියෙනවා. දිව ගන්න. දිව ගත්තන් පස්සේ දිව යම් කිසි අවකාශයක නේද අපි හසුරවන්නේ. ඒතර දිවේ ඒ කෘත්‍ය සම්පාදනය වෙන්න නම් එතන අවකාශ ධාතු උපකාරය තියෙන්න ඕන. ඒතර නාසය ගන්න. නාසයේ අවකාශ ධාතු උපකාරය තියෙන්න ඕන. ඊට පස්සේ දැන් මනස හැසිරෙන්න ගත්තත් මේ අවකාශ ධාතුයෙන් යුතු ශරීරයක තමයි මේ මනස පව හැසිරෙන්නේ. එතකොට මේ අවකාශ ධාතුවත් මෙතන තියෙනවා. එතකොට යා එතන ධාතුවට ගලපා ගන්නවා. යම් විඩ කඩක් ඇද්ද එතන අවකාශ ධාතුව කියලා. ඊට පස්සේ යම් විඥානයක් කතා කරනවා එතන විඥාන ධාතුව. ඔන්න ධාතු 6ක් හැටියට එතනයි බලනවා. එක එක්කෙනා දැන් එතකොට ආයතන හැටියට බලන එක්කෙනා ඒ ඔස්සේම ආයතන හැටියට බලන්නේ. එතකොට පංච උපාදානස්කන්ධය හැටියට බලන එක්කෙනා ඒ ඔස්සේම පංච උපාදානස්කන්ධය සංග්‍රහ කරගන්න යා දක්ෂ වෙන්න ඕන හැබැයි මේකදී. ඊට පස්සේ දැන් අපි ගත්තොත් ධාතු 18ක් හැටියට ගත්තොත් චක්කු ධාතු කියනවා. ඒ කියන්නේ ඇසට. රූප ධාතු කියනවා රූපේට. චක්කු විඥාන ධාතු කියනවා. ඒ කියන්නේ ඇසි විඥාණයට. ඊට පස්සේ කනට කියනවා සෝත ධාතු කියලා. ඊට පස්සේ සද්දයට කියනවා සද්ද ධාතු. ධාතු කියන්නේ මේ ආත්මයෙන් තොර ආත්මයට අයිති දෙයකින් තොර ඒ කියන්නේ අපි ගත්තොත් මේ එතන ජීව කියන එක පාවිච්චිලා තියෙන ඒ කාලේ දැන් අපි ගත්තොත් යම්කිසි ජීවියක් තියෙනවා කියන්නේ ඒ කාලේ පාවිච්චිලා තියෙන ආත්ම කියන එක. ඒතර නිර්ජීවී ස්වභාවයක්. ඒ කියන්නේ මූලික ස්වභාවයකට තමයි ධාතු කියන්නේ. ඒ කියන්නේ ආත්මයෙන් තොර ආත්මයට අයිති දෙයකින් තොර ස්වභාවයට ධාතු කියනවා. එතකොට යා ඇස දකින්නවා මම මගේ කියන දෙයින් තොර යම්කිසි ධාතු ස්වභාවයක්. අන්න ඒකට කියනවා චක්කු ධාතු. රූප කියන එක ඒ විදිහට දකිනවා. මම මගේ කියන දෙයින් තොර වෙච්ච ධාතු ස්වභාවයක්. ඊට පස්සේ විඥානය කියන එක ඒ විදිහට දක්වනවා මම මගේ කියන දේෙන් තුර වෙච්ච ධාතු ස්වභාවය. ඔන්න ධාතු 18ක් ක්‍රමයට ගලපලා ගන්න ක්‍රමය. ඊට පස්සේ අපි ගමු කනත් එහෙමයි. සෝත ධාතු, සද්ද ධාතු, ඊළඟට සෝත විඥාන ධාතු. ওই විදිහට මේ 18 ආකාරයකින් ගලපලා ගන්නවා. අපි ගමු දිව ගත්තොත් જીවහා ධාතු, දිව නම් වූ ධාතු ස්වභාවය. එතකොට රස නම් වූ ධාතු ස්වභාවය. දිවේ විඥානේ නම් වූ ධාතු ස්වභාවය. මේ විදිහට කල්පනා කරනවා. මේ එහෙම තමයි මේ ප්‍රායෝගිකව එයා වඩද්දී වඩන්නේ. දැන් අපි ගත්ත පින්වත් දැන් ගොඩාක් අය හිතන්නේ මේක හැම වෙලෙම ඇස් දෙක පියාගෙන වාඩුලා ඉදීම කරන එකක් කියලා. එහෙම නෙමෙයි. එතනදිත් කරනවා එයා. මෙයා තන සතර ඉරියව්වෙම මේක පුහුණු කරන්න ඕන. අපිට ගොඩාක් මං හිතන්නේ දැන් ගොඩාක් පින්වන්තුන්ට අතහැරුණු තැන තමයි Taman දැන් ඇස් දෙක පියාගෙන භාවනාවකට වාඩිලා කරද්දී මේක මෙනෙහි කරනවා. එක්ක සමථ විදර්ශනා වඩනවා. නමුත් සාමාන්‍යයෙන් එයා නැගිටපුවන් පස්සේ එහෙම නැත්නම් එයා මොකක් හරි වැඩ කටයුත්තක යෙදී එහෙම නැත්නම් නිකන් යෙදී සමහරට ධර්මයේ අතහැරලා වාසය කරනවා. එතකොට තමයි අපිට මේ ප්‍රමාදයේ බලපවත්තන්නේ. ඒ බුදුරයන් වහන්සේගේ දේශනාවේ තියෙන්නේ හැම වෙලෙම සිහිනුවන පවත්තන්න පුහුණු අභ්‍යාසයක දිනුන. දැන් එහෙම අපි එහෙම කතා කරා කියලා හැම වෙලෙම අපිට සිහිනුවනක් හසුරුව ගන්න අපිට එහෙම කරගන්න බෑ. කරගන්න බැරුණාට ශ්‍රාවකයා පුහුණු වෙන්න ඕනේ. පුහුණු වීමක් තුළ තමයි එහෙම එකක් කරන්න යා සමර්ථ වෙන්නේ පස්සේ කාලෙක.
දැන් අපි ගත්ත බුදුරයන් වහන්සේගේ ශ්‍රාවකෝ මේ නිරන්තරයෙන් ඉස්සරහට යනකොට ආපසු එනකොට ඊට පස්සේ පාත්‍ර සිවුරු දරනකොට ආහාර පාන වළඳද්දී වැසිකිලි කැසිකිලි කරද්දී කතාබස් කරද්දී නිරතුරු සිහිය පැවැත්වුවා කියනවනේ. දේශනාවේ තියෙනවනේ. එතකොට ඒකට තමයි ශ්‍රාවකයා හික්මෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේක හොඳට තේරුම් ගන්න මේ භාවනාවක වාඩිලා ඉන්න වෙලාවට විතරක් ඒක කරලා අනිත් වෙලාවට අතහැරිය යුතු එකක් නෙමෙයි මේකේ තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් එයා නිරන්තරයෙන්ම අභ්‍යාසයක පුහුණුවක යෙදෙන්න ඕන. එතකොට තමයි එයාට ඒකේ පන්නරේ එන්නේ. අභ්‍යාසය එන්නේ. දැන් දුන්නෙන් විදින්න පුහුණු වෙන ඒ සරවේදීන් ගත්තන් පස්සේ උදේටත් ඒ පුහුණු වෙනවා. දවල්ටත් පුහුණු වෙනවා. හවහටත් පුහුණු වෙනවා. නිරන්තර අභ්‍යාසයක යෙදලා තමයි යම්කිසි ශිල්පයක ඒගොල්ලෝ මුදුන්පත් වෙන්නේ. නැත්තම් අපි ගත්තොත් කෘතහස්ත වෙන්නේ ඒකේ. ඒ කියන්නේ හොඳට මේ හසල පුරුද්ද ඇති බවටපත් වෙන්නේ. ඉතින් ඒ වගේ තමයි මේ ජීවිත පැවැත්මෙන්නේ. එතකොට ඒ විදිහට එයා ඒක ගල්පා ගන්න ඕන ධාතු හැටියට. ඊළඟට දැන් අපි උතනින් චතුරාර්ය සත්‍ය පැත්තේ කතාවට ගියොත් එහෙම හරි ලස්සන එකක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය දැන් බුදුරජාණන් වහන්සේ අපි ගත්තොත් පින්වත් ස්වාමීන් වහන්සේ පින්වත්නි සූත්‍ර පිටකයේ විතර තියෙන දේශනා අපි ගත්තොත් එහෙම 58000ක් වගේ විශාල ප්‍රමාණයක් තියෙනවා සූත්‍ර දේශනා විතර. මේ අපි ගත්තොත් නෑ 18000ක් නේ 18000ක් විතර. එතකොට දැන් මේ දේශනා ගත්ත මේ සෑම දේශනාවකම බුදුරජාණන් වහන්සේ කාරණා කීපයකට හකුරුනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව උන්වහන්සේ එක්කෝ ස්කන්ධ ඔස්සේ දේශනා කරනවා. එහෙම නැත්නම් ධාතු ඔස්සේ දේශනා කරනවා. එහෙම නැත්නම් ආයතන ඔස්සේ දේශනා කරනවා. එහෙම නැත්නම් ඉන්ද්‍රිය ඔස්සේ දේශනා කරනවා. එහෙම නැත්නම් සත්‍ය චතුරාර්ය සත්‍ය ඔස්සේ දේශනා කරනවා. එහෙම නැත්නම් පටිච්චසමුප්පාද. මේ හොඳ කාරණාවක් කියන්නේ මේක ඉගෙන ගන්න බුදු බුදුරජාණන් වහන්සේ සමස්ත දේශනාව මේ කාරණා හයක බැස ගන්නවා කියනවා. ඒ තමයි ස්කන්ධ ධාතු ආයතන කණු තුනයි. ඊට පස්සේ ඉන්ද්‍රිය සත්‍ය පටිච්චසමුප්පාද. ඕන් ඔය කරුණු හය තුළට තමයි යම්තා බුදුරජාණන් වහන්සේගේ දේශනාවක්ද ඕවට බැස ගන්නවා. එතකොට දැන් අපි ගත්තොත් එහෙම දැන් ඉන්ද්‍රිය කිව්වන් පස්සේ අපි ඇස නම් වූ ඉන්ද්‍රිය කතා කරනවා. ඊට පස්සේ කන නම් වූ ඉන්ද්‍රිය. දැන් උතන ඉන්ද්‍රිය හයක් කතා කරනවානේ. තව බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය කතා කරනවා. සද්ධා ඉන්ද්‍රිය කතා කරනවා. විරි ඉන්ද්‍රිය කතා කරනවා. ඊට පස්සේ සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඕවත් ඉන්ද්‍රිය දේශනාවයි. ස්කන්ධ කිව්වම අපිට ගොඩාක්කට මතක් වෙන්නේ පංච උපාස්කන්ධයනේ. බුදුරජාණන් සීලස්කන්ධය ගැන කතා කරනවා. සමාධි ස්කන්ධය ගැන කතා කරනවා. ප්‍රඥා ස්කන්ධය ගැන කතා කරනවා. විමුක්ති ස්කන්ධය ගැන කතා කරනවා. විමුක්ති ඥාන දර්ශන ස්කන්ධය ගැන කතා කරනවා. එතකොට ස්කන්ධ කිව්වහම ඒ ඔසිත් එක බැස ගන්නවා. දැන් අපි නිත්‍ය ප්‍රකරණ වගේ දේශනාවලට හරි ලස්සනයි. මේ විග්‍රහය බුදුරජාන් වහන්සේගේ සම්බුදු ඥානය කියන්නේ ඒ කියන්නේ පුදුම එකක් ඒක. ඒකට නිත්‍ය ප්‍රකරණ ආදී දේශනා පින්වත්නි හොඳට මම කියන්නේ ඒවා කියවන්න. හැබැයි දැන් මේ නිත්‍ය ප්‍රකරණ වගේ දේවල් බලද්දි මේ එකපාරට නම් තේරුම් ගන්න බෑ. හරි අමාරුයි. නමුත් පින්වත්නි මම හිතන හොඳට දෙතුන් වතාවේ 10 15 සතාව කියවදිකදී බුදු කෙනෙක්ගේ අවබෝධය ඊට පස්සේ උන්වහන්සේගේ දේශනා කෞසල්‍ය උන්වහන්සේගේ ධර්ම දේශනා කිරීමේලා විශාරදත්වය ඊට පස්සේ උන්වහන්සේගේ අනුශාසනීය ප්‍රාතිහාර්ය ඒ පුදුම විදිහට තියෙන්නේ ඔය කාරණා හයි බැස ගන්නවා කියන සමස්ත බුද්ධ දේශනාව. දැන් අපි කතා කරේ චතුරාර්ය සත්‍ය කතාවනේ. දැන් චතුරාර්ය සත්‍යයට ආවොත් පින්වත්නි දැන් ඕන් ආයතන ඔස්සේ කෙනෙක් බලනවා. දැන් කොහොමද චතුරාර්ය සත්‍ය ගලපා ගන්නෙ? යම් ඇස නම් වූ ආයතනයක් ඇද්ද? යම් රූපේ නම් වූ ආයතනයක් ඇද්ද? ඊට පස්සේ යම් කන නම් වූ ආයතනයක් ඇද්ද? යම් සද්දේ නම් වූ ආයතනයක් ඇද්ද? ඊට පස්සේ යම් නාසය නම් වූ ආයතනයක් ඇද්ද? ගඳ සුවඳ නම් වූ ආයතනයක් ඇද්ද? ඔය විදිහට ආධ්‍යාත්මික ආයතන 6යි, බාහිර ආයතන 6යි. ඒකට කියනවා ද්වාදස ආයතන. ආයතන 12ක්. දුක්ඛාරය සත්‍යයට අයිති දෙයයි. දැක්කනේ? ඊට පස්සේ ඇහත් රූපයන් නිසා යම් විඥානයක් හට ගන්නවද? දුක්ඛාර සත්‍යයට අයිති දෙයයි. යම් ස්පර්ශ කළ කියනවාද විදීමක් හට ගන්නවද සංඥාව හට ගන්නවද සංස්කාර හට ගන්නවද විඥාන හට ගන්නවද මේ ඔක්කොම දුක්ඛාර සත්‍යයට අයිති දෙයක්. වේදනාපච්චය තණ්හා කළ යමක් අදාළද තණ්හාපච්චය උපාදානං කළ යමක් අදාළද උපාදානපච්චය බහූ කළ යමක් අදාළද මේවා දුක්ඛ සමුදය පක්ෂයේ තියෙන. දැක්කනේ? එතකොට මේ ඒ සමුදය දැන් සමුදය ආර්ය සත්‍ය හැටියට බුදුරජාණන් වහන්සේ වදාළා සම්පූර්ණයෙන් වදන්නේ තෘෂ්ණාව. ත්‍රිවිධ තෘෂ්ණා ජායන් තණ්හා පෝනෝ භවික නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාබිනන්දිනි. එහෙමනේ තියෙන්නේ නේ. ඊට පස්සේ එනවා කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඔය විදිහට. ඒතර ඔක තමයි දුක්ඛ සමුදය අර්ථය. යමුත් දැන් උපාදාන ඊට පස්සේ භව මේව ඔක්කොම සමුදය පක්ෂේ තියෙන්නේ. සංඥා විපල්ලාස මේ ඔක්කොම සමුදය පක්ෂේ තියෙන්නේ. ඔන්න දුක්ඛ සමුදය අර්ථ සත්‍යයි දේවල්. ඊට පස්සේ දැන් එයා ආයතන අවබෝධ කරගන්න
ආධ්‍යාත්මික ආයතන අවබෝධ කරගන්න, ඊට පස්සේ බාහිර ආයතන අවබෝධ කරගන්න, මේවා ගැන තියෙන අනවබෝධය දුරු කරන්න දැන් මග වඩනවනේ. මග වඩනවා කියන්නේ අනිත්‍ය හැටියට බලනවා. දුක් හැටියට බලනවා. අනාත්ම හැටියට බලනවා. අනිත් ඊළඟට සංකත හැටියට බලනවා. පටිච්චසමුප්පන්න හැටියට බලනවා. කාය ධම්ම හැටියට බලනවා. වාය ධම්ම හැටියට බලනවා. විරාග ධම්ම හැටියට බලනවා. නිරෝධ ධම්ම හැටියට බලනවා. ඔන්න තව ක්‍රමයක්. ඊට පස්සේ මේ පටිච්චසමුප්පාදයේ පින්නවසන්න දැන් අහු වුණාට පස්සේ කෙනෙකුට පටිච්චසමුපාදයේ තේරුම් ගැනීම තුළ කරුණු දෙකක් තේරුම් ගන්නවා කියලා කියවනේ මම. ඒ කියන්නේ පටිච්චසමුපාදයත් පටිච්චසම්පන්න දෙයක්. ඒතර ඒ වගේ තියෙන ලක්ෂණේ තමයි ඒවා ජාති ධම්මයි. ඉපදීම ස්වභාවකට ගත්තේ. ජරා ධම්ම ජරාව ස්වභාවකට ගත දේවල්. ව්‍යාධි ධම්ම ලෙඩවීම ස්වභාවකට ගත දේවල්. මරණ ධම්ම, ශෝක ධම්ම, පරිදේව ධම්ම, දුක්ඛ ධම්ම, දෝමනස් ධම්ම, උපායස ධම්ම. ඔන්න ඔය විදිහට බලනවා. යම් ඔය විදිහට බැරිවීමක් ඇද්ද? ඒ කියන්නේ ආදීනව අනුව බලබලා ඉන්නවනේ. ඒ බැලීමක් ඇද්ද? ඒක තමයි මාර්ගය. ඒ මාර්ගය තුළ යා සමතයත් වඩනවා, විදර්ශනාවත් වඩනවා. ඊට පස්සේ ওই විදිහට ආයතන ආධ්‍යාත්මික බාහිර ආයතන අවබෝධ කරගන්න, පංච උපාස්කන්ධ අවබෝධ කරගන්න, ඔහොම වඩ වඩා ඉදී එයා විමුක්ති දෙකක් සාක්ෂාත් කරනවා. චේතෝ විමුක්තියත්, පඤ්ඤා විමුක්තියත්. යම් චේතෝ විමුක්තියක් ඇද්ද, යම් පඤ්ඤා විමුක්තියක් ඇද්ද, දුක්ඛ නිරෝධාරි සත්‍යයයි. කොච්චර ලස්සනද බලන්න මේ විග්‍රහය එතකොට. ඒතර ওই විදිහට තමයි මේ චතුරාර්ය සත්‍ය ගලපා ගැනීම එන්නේ මේකේ. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ මේ විදිහට අපි ධර්මයේ අහද්දී මේ විස්තර වශයෙන් කතා කරද්දී ඇත්තටම බුදුරයන් වහන්සේගේ ධර්මයේ ගැන අපේ හිතට ගොඩාක් සතුටක් ඇති වෙනවා. ගොඩාක් සිත පහදිනවා. මොනතරම් ලස්සන දෙයක් අපිට බුදුරයන් වහන්සේ දායාද කරලා තියෙනවද කියන කාරණය ගැන. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අපි මේ ආයතන ගැන මේ විදිහට දිගටම කතා කරගෙන එනකොට මේ ප්‍රඥා ප්‍රාසාද සදහම් පිළිසඳර නරඹන අපේ පින්නතුන්ට ගොඩාක් උපකාර වෙයි පින්වත් ස්වාමීන් වහන්සේ මේ උපමාවක් ඇසුරු කරගෙන මේ ආයතනවල මේ තියෙන ක්‍රියාකාරීත්වය මේ ආයතන ඔස්සේ මේ සසර වැඩ කරන ආකාරය මේ ආයතන වලින් කොහොමද නිදහස් වෙන්නේ කියන කාරණේ ඉගෙන ගන්න පුළුවන් නම් විශේෂයෙන්ම පින්වත් ස්වාමීන් වහන්සේ මේ චප්පානක සූත්‍රයේදී බුදුරයන් වහන්සේ කියලා දෙනවා විවිධ ස්ථාන ඇසුරු කරන සත්තු 6 දෙනෙක් ගැන ලස්සන උපමාවක්. පින්වත් ස්වාමීන් වහන්සේ බුදුරයන් වහන්සේ මෙතනදී මොකක්ද අදහස් කරන්නේ? ඔව් පින්වත්නි පින්වත් ස්වාමීන් වහන්සේ ඒක මේ ওই චප්පානක සූත්‍රයේ සංයුත්නිකය 4 තියෙන්නේ. ඒක ඊටාම ලස්සන දේශනාවක්. මේ ඒකේ තියෙනවා සාමාන්‍යයෙන් අර ජීවිතේ වඩපු නැති හිත দমনය කරගත්තු නැති එක්කිනාට සිද්ධ වෙන දේ. ඒක බුදුරයන් වහන්සේ වදාලා මේ මහණෙනි විවිධ ස්ථාන ඇසුරු කරන විවිධ ගොදුරු අනුභව කරන සත්තු 6 දෙනෙක් ඉන්නවා කිව්වා. එතකොට මේ සත්තු 6 දෙනෙක් මිනිස්සෙක් මොකද කරලා තියෙන්නේ මේකේ උපමාව තියෙනවා. මිනිස්සෙක් අර විවිධ තැන් අසුරු කරන විවිධ ගොදුරු අනුභව කරන සත්තු 6 දෙනෙක් අල්ලගෙන හිට. ඒ කියන්නේ ඒකේ තියෙනවා පින්වත්නි ණයෙක් අල්ලගෙන. එතකොට අපි ගත්තොත් ණයාගේ ස්ථානයේ වෙනම තැනන්නේ. ණය අපි කියනවා ණයා ගොඩක් ලටුඹයි ඉන්නේ කියලා. එතකොට ඒ නැත්තම් අපි ගත්තොත් සර්පය කුණු ගොඩවල අසුරු කරන් ඉන්නවා. ණයෙක් අල්ල ගන්නවා. ඊට පස්සේ අල්ල ගන්නවා කිඹුලේ. කිඹුලාගේ ස්ථානේ වෙනම තැන. ඊට පස්සේ පක්ෂියෙක් අල්ල ගන්නවා. ඊට පස්සේ හිවලෙක් අල්ල ගන්නවා. බල්ලෙක් අල්ල ගන්නවා, වඳුරෙක් අල්ල ගන්නවා. ඔන්න සත්තු 6 දෙනා මතක තියාගන්න. අපි ගත්තොත් ඒකේ විස්තර වෙන්නේ කිඹුලෙක්, ඊට පස්සේ ණයෙක්, පක්ෂියෙක්, සුනකෙක්, හිවලෙක්, වඳුරෙක් සත්තු 6 දෙනා. මේගොල්ලොන්ගේ වාසස්ථාන වශයෙන් ගත්තාම නානා වාසස්ථාන කියන ඇසුරු කරන්නේ. ඒගොල්ලෝගේ අනුභව කරන ගොදුරුත් වෙනස් දේවල් කියනවා. එතකොට දැන් මෙහෙම සත්තු 6 දෙනෙක් මේ එක මිනිස්සෙක් මොකද කරලා තියෙන්නේ මේ සත්තු 6 දෙනෙක් කොහොම අල්ලගෙන ඒ හැම එකම ලණුවකින් ගැට ගහලා. ගැට ගහලා එක එක දැන් ලණු 6ක් එනවනේ එතකොට. ඒ ලණු 6ම අරන් එකට ගැට ගහලා ඊට පස්සේ. එතකොට දැන් 6 දෙනාම ලණු 6කින් එකම ගැටයකට සම්බන්ධ වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි එතකොට දැන් නානා ස්ථාන ඇසුරු කරන නානා ගොදුරු අනුභව කරන සත්තු ඉන්නේ දැන් මේකුන් එකට එහෙම ඉන්න කැමති නැහැ. දැන් ණය ඇසුරු කරන්නේ උඹහනේ. ඒතර ණය ඊට පස්සේ අදිනවා කියනවා උඹහට යන්න. ඊට පස්සේ කිඹුලා වතුරේ ඉන්නේ කිඹුලා අදිනවා කියනවා වතුරට යන්න. පක්ෂියා මේ අහස ඇසුරු කරගෙන ඌ ඉගිලෙන්ට හදනවා කියනවා. සුනකයා එහෙම නැත්තම් බල්ලා ඉන්නේ ගමේ ඌ ගමට යන්න හදනවා කියනවා. හිවල සොහනේ ඉන්නේ එක සොහනට යන්න හදනවා කියනවා. වඳුර ගස්ුඩින් ඌ ගහකට නගින්න හදනවා කියනවා. දැන් එකිනෙකට වෙනස් ස්ථාන අසුරු කරන ගොදුරු අනුභව කරන මේ සත්ව හැදෙන එක එක තම තමන්ගේ පැත්තට අදිනවා. ඒ අදිද්දි අන්තිමට මුන් ඇදලා මුන්ට මොකද වෙන්නේ? මෙවුන් හෙම්බත් වෙනවා කියනවා.
මහන්සි වෙනවා. මහන්සි ඇටලා අයි 6 පොලකට නෑදින්නේ. ඒතර 6 පොලකට ඇදලා මහන්සිලා ඔය හෙම්බත් වුණාට පස්සේ අන්තිමේට මොකෙකුට හයිය තිබ්බා. හයිය තිබ්බනම් අපි හිතමු කිඹුලට හයිය ඉතුරුනේ කියලා. කිඹුල ඉතුරු 5 දෙනාම ඇදගෙන යනවා කියන වතුරට. එහෙම ඇද යනවා කියන මහණෙනි ඕන් ඔය වගේ කියනවා අසුතුවක් පුතඥයාගේ වැඩපිළිවෙල. අසුතවත් පුතඥයාගේ ඇස හැම වෙලෙම රූප වලට අදිනවා කියනවා. ඒ කියන්නේ කායානු අපි ගත්තොත් හිත වඩලා නැති, දමණය කරපු නැති, ඊට පස්සේ සිහිනුවණක් පුරුදු කරපු නැති එක්කනාගේ ඇස හැම වෙලෙම ප්‍රියමනාප රූපයට අදිනවා කියනවා. ඊට පස්සේ හැම වෙලෙම ප්‍රියමනාප සද්ද වලට අදිනවා කියනවා. ඒ වගේම හැම වෙලෙම ප්‍රියමනාප ගඳ සුවඳට අදිනවා කියනවා. ඒතර දැන් පින්නවසඳ අපි ගත්තොත් එහෙම දැන් අපි හිතමු දැන් මිනිස්සුන්ට හැම වෙලෙම අද කාලේ තියෙන අරමුණු මිනිස්සයා වසඟ වෙන අරමුණක් නේද හැම වෙලෙම තියෙන්නේ. අපි ගත්තොත් ටීවී එකක් රූපවාහිනියක් ගත්තත් රේඩියෝ එකක් ගත්තත් එහෙම නැත්නම් අන්තර්ජාල අවකාශයේ දේවල් ගත්තත් එක්කෝ සමාජ මාධ්‍ය ගත්තත් මේ හැම දෙයකින්ම මිනිස්සයාගේ ඇහැ පැහැර ගන්න දෙයක් ඒ වගේ ඉස්සරහට ගේනවා. ඒතර ඒකයි දැන් අද ගත්තොත් දැන් විශේෂයෙන් අද තරුණ පරපුරට එහෙම වෙලා තියෙන්නේ. දැන් අපි ගත්තොත් Facebook වලට හැබැයි වුණාට පස්සේ YouTube වලට හැබැයි වුණාට පස්සේ අන්තර්ජාලයක එක දේවල් එහෙම බලන්න ගත්තට පස්සේ ඒවා හැම වෙලෙම මිනිස්සයාගේ අර කෙලෙස් ඔස්සේ මිනිස්සයව පැහැර ගන්න හදලා තියෙනවා. ඒ අදුනම් පස්සේ එයාගේ හැම වෙලෙම මේක අදිනවා. ඒ කියන්නේ ඊට පස්සේ එයා කෙලෙස් වලින් තමයි මේ ගැට ගැහිල්ල වෙන්නේ. ඊට පස්සේ හැම වෙලෙම එයාගේ හිත මතක් කරලා දෙනවා අරක බලපන් දැන් ෆෝන් එක ගනි. දැන් කම්පියුටර් ළඟට ඵලයන් නැත්නම් ටීවී එක දාපන්. එයාගේ හිත හැම වෙලෙම මේකට අදිනවා. ඒකයි. ඒ වගේ කියනවා දැන් මේ දමණය නොකරපු එක්කනාගේ ඇහැ හැම වෙලෙම රූප වලට අදිනවා. කන ශබ්ද වලට අදිනවා. නාසයේ ගඳ සුවඳට අදිනවා. දිව රසයට අදිනවා. කාය පහසට ඇදගෙන යනවා. ඊට පස්සේ මනස අරමුණු වලට ඇදී යනවා. එහෙම දැන් ඇදී යන වැඩපිළිවෙල තුළ මොකද්ද බලවත් වෙන්නේ? ඇහෙන් දක්න රූපේ. දැන් අපි ගත්තොත් දැන් මිනිස්යාට පෙන්නනවා අපි ගත්තොත් දැන් ওই ගොඩක් මාධ්‍ය හරහා එක එකල හැම වෙලෙම මිනිස්යා රාගී උපද්දන රූපේ පෙන්නනවා. එතකොට මිනිස්යා නූපන් රාගේ හට ගන්නවා. ඊට පස්සේ ඒකට බැඳුනට පස්සේ ඒක නම් බලවත් අර සියල්ලම මේවා අමතක කළා. ඒ සියල්ලම පස්සක දාලා අර තමන් ඇදී ගියේ තමන්ට අර මුසපත්වන ආස්වාදයේ ඇති කරන ඒ කෙලෙස් හට ගන්න අරමුණට ඇදිලා යනවා බලවත්. ඊට පස්සේ ඉතින් ගොන් කාය දුස්චරිතේ, වචී දුස්චරිතේ, මනෝ දුස්චරිතේ මේ හැම එකක්ම හට ගන්නවා. බලවත් වෙච්ච දෙයට ඇදලා යනවා කියනවා. ඔය වගේ තමයි කියනවා අසුත පුතඥයාට සිද්ධ වෙන්නේ. ඒක හැබැයි මෙහෙමයි අසුත පුතඥයා විතරක් නෙවෙයි. දැන් මේකේ බුදුරජාණන් දෙතුණා බුදුරයන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂු වුණා සතිපට්ඨානේ වැඩුවේ නැත්තම් හිත දමණය කරේ නැත්තම් මේ ස්වභාවය ඉක්මවා කියලා නෑ කියනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්නත් මහන්නේ කොහොමද අසංවර වෙන්නේ? මෙහිලා භික්ෂුවක් ඇහෙන් රූපයක් දැකලා ප්‍රියමනාප ස්වභාවයට රූපීට ගිජු වෙනවා කියනවා. ඒ කියන්නේ දැන් යම්කිසි රූපයක් දකිනවා නම් ඒකේ ප්‍රියමනාප ස්වභාවයක් වෙන්න තියෙන්නේ. ඒ අසීහ පීඨවාගෙන නැත්තම් ඒකට ගිජු වීම තමයි තියෙන්නේ. අප්‍රියමනාප එකක් ආවට පස්සේ ඒකට ගැටෙනවා කියනවා. ඔන්න විශේෂ දෙයක් කියනවා. කය පිළිබඳව සිහිය පීඨවාගෙන නැගට පාවිච්චි කරන වචනයක් අනුපට්ඨිත කාය සති. අනුපට්ඨිත කාය සතිච විහෙරති. කියන්නේ කාය පිළිබඳව සිහිය නොපීඨවාගෙන වාසය කරන පරිත්ත චේතසු. එතකොට යාගෙට හැම වෙලෙම පුංචි එකක් පළල් එකක් නෙවෙයි. ඒ හිත පටුයි. පරිත්ත චේතසු. තංච චේතෝ විමුක්තිය පඤ්ඤා විමුක්තිය යථා භූත නප්පජානාති. එතකොට එයාගේ අර යම් තැනක උපන්නේ කෙලෙසුන් ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා නම් යත්තසතේ උපන්නා පාපක අකුසල ධම්මා අපරිචේස අනිරුද්ධಂತಿ. යම් තැනක හටගන්න කෙලෙස් ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා නම් ඒ චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය එයා ඒ පිළිබඳව අවබෝධයක් නැහැ කියනවා. ඒ කාය පිළිබඳව සිහිය පීඨවාගන්නේ පාටුසිතින් වාසය කරනවා පළල් හිතක් නැහැ. එතකොට වෙන්නේ යාට ඇලීමත් ගැටීමත් කියන දෙක තමයි කියනවා සිද්ධ වෙන්නේ. ওই විදිහට මොකද වෙන්නේ? අසංවර වෙලා යනවා කියනවා. එතකොට පින්වත්නි පින්වත් ස්වාමීන් වහන්සේ ඊළඟට දැන් කන පිළිබඳවත් එහෙමයි. කන දැන් අපි ගත්තොත් සිහිය පීඨවාගෙන නැත්තම් ජීවිතේ සිහිනුවණක් උපද්දවගෙන නැත්තම් සතිපට්ඨානයේ සිහිය පීඨවාගෙන නැත්තම් කනෙන් සද්දයක් අහපුවාම ප්‍රියමනාප සද්දයක් නම් එයාට සිද්ධ වෙන්නේ ඒ ප්‍රියමනාප සද්දී ගිජු වෙන එක. අප්‍රියමනාප සද්දයක් නම් ඒකේ හිත ගැටෙනවා. එතකොට එයාගේ හිත හැම වෙලෙම අර අහන දකින්න දෙයට එතන එයාගේ හිත පටු වෙනවා පළල්ව දකින්න බෑ. දැන් අපි හිතමු කවුරුන් ඇවිල්ලා එක්කෝ කේලමක් කියනවා. දැන් කේලම අපි හිතමු ඔයාට ඔන්න අසෝලා මෙහෙම කතාවක් පතුරුවන යනවා. ඔයා පොඩ්ඩක් බලන්න පරිස්සම් වෙන්න. ඒ ඔය ගෑනු කෙනා ඇත්තට හොඳ කෙනෙක් නෙමෙයි මොන හරින් කියනවා කියමු. ඔන්න දැන් මෙයා සිහි පිටවකට නැත්තම් මෙයාට එක පහට අප්‍රියමනාප එකක් එනවා. අප්‍රියමනාප දෙයන්නේ. ඒතර එක පහට යට හිතේ අභ්‍යන්තරේ ඉන්නේ ගැටීම.
ගැටීම ඉස්මතු වෙලා යනවා. ආපු ගමන් ඊට පස්සේ ආ බයින්න පටන් ගන්නවා. ඊට පස්සේ මම ওই ගෑනට හොඳ වැඩක් කරන්නම්. ওই ගෑනේ මට පුදු විදිහට හතුරුකම් කරේ. ඔන්න මොනවා හරි ගියාගේ හිතේ වැඩ කරනවා. මම පලි ගන්නවා උගුන්ගෙන් මොනවා හරි. අන්න ගැටී වෙනවා. එතකොට ඕන් ওই ස්වභාවය තුල තමයි හැම වෙලෙම මේ සාමාන්‍යයෙන් මේ මිනිස්යාගේ ජීවිතේ සසර පැවැත්මක් කරා යන්නේ. ඇලීම ගැටීම ඇතුළේ. එතකොට එයාට මේ චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය ගැන වටහා ගැනීමක් කරා යන්න බෑ කියනවා. ওই විදිහට තමයි මේ පැවැත්ම ඒ සාකස් වෙනවා කළ මේ චප්පානක සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ. එතකොට මේ ආයතන 6 බුදුරජාණන් වහන්සේ වදාලා මේ සත්තු 6 දෙනෙක් වගේ විවිධ තැන් ඇසුරු කරගෙන විවිධ තැන්වල läගලා ඉන්න කැමතියි. එතකොට පින්වත් ස්වාමීන් වහන්සේ මේවයි සංවරයකට අපි පැමිණෙන්නේ කොහොමද? ඔව් දැන් මේක ඊට පස්සේ පින්වත් මේ සංවරය ගැන කතානවා. දැන් ආපට එක දැන් කොටසක් කතාබස් කරන්න බැරුව දැන් ඒ වගේ තමයි කියනවා. දැන් අර සත්තු 6 දෙනා විවිධ ගොදුරු ඇසුරු කරන් ඉන්නවා වගේ තමයි කියනවා. ඇහැ රූප ගොදුරු කරගන්න ගොදුරු කර ගැනීම තමයි කියනවා මේ ඇහි අනුභව කරන දේ. ඊට පස්සේ කන හැම වෙලෙම ගොදුරු කරගන්නේ ශබ්දේ කියනවා. ඒතර ශබ්දයට වාසස්ථානය තමයි කියනවා කන. රූපයට වාසස්ථානය තමයි කියනවා ඇස. එතකොට මේ වගේ. ඊට පස්සේ ගඳ සුවඳට වාසස්ථාන දේ තමයි නාසය. ඊට පස්සේ නාසය ගොදුරු කරගන්නේ ගඳ සුවඳ. දිවට වාසස්ථානයේ රසය. දිව ගොදුරු කරගන්නේ රසය මේ විදිහට. ඒතර මේ විදිහට තමයි මේ අසංවරය කරා එතන යන්නේ. එතකොට දැන් සංවරය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අර මිනිස්යාම දැන් මොකද කරන්නේ අර සත්තු 6 දෙනා ওই විදිහට ලණු වලින් ගැට ගහලා ඒ කියන්නේ කිඹුලා ඊට පස්සේ නයා පක්ෂියා ඊට පස්සේ සුනකයා ඊට පස්සේ හීවලා ඒ වගේම වඳුරා දැන් මේගොල්ලෝ ඒ ස්ථාන වලට අදිනවනේ එතකොට මේ ළඟට මිනිස්යා මොකද කළේ අර සත්තු 6 දෙනාම අර ලණු වලින් එක ලණුවෙන් එහෙම ගැට ගහලා ශක්තිමත් කණුවක්කාරයෙන් උලක්කාරයෙන් හිටවලා මේ කණුවේ ඒ සත්තු 6 දෙනාම ගැට ගන්නවා. හොඳ ලස්සන කතාවක් මෙතන කියන්නේ. සත්තු 6 දෙනාම ගැට ගන්නවා. දැන් මොකද කරන්නේ කිඹුලා අදිනවා මට වතුරට යන්න දීපන් කියලා. ඊට පස්සේ පක්ෂියාද මේ අපි ගත්තොත් නයා අදිනවා මට උඹහට යන්න දීපන් කියලා. ඊළඟට හිවලා අදිනවා මට සෝරට යන්න දීපන් කියලා. බල්ලා අදිනවා නෑ මට ගමට යන්න ඕනේ කියලා. ඊට පස්සේ වඳුරා අදිනවා මට ගහකට නැග ගන්න ඕනේ කියලා. නමුත් දැන් මේගොල්ලෝ ඔක්කොම අර ශක්තිමත් කණුවකාරයෙන් උලක්කාරයෙන් බැඳලා තියෙනවා. මේගොල්ලෝ මෙහෙම ඇදලා අන්තිමේට මේ හෙම්බත් වෙනවා කියනවා. එකෙකුටවත් ඇද ගන්න බෑ කියනවා. අන්තිමට මොකද කරන්නේ? අර කණුව ආහාරයෙන් ඒ ශක්තිමත් උලලාගාරයෙන් උන් ලගින්න පටන් ගන්නවා. වෙන කරන්න දෙන්න එහෙමම උන් හාමත්වල ඔන්න වැටෙනවා. එතකොට දැන් වෙන කරගන්න දෙයක් නැහැ කියනවා. ඔය වගේ කියනවා පින්වත් මහන්නේ භික්ෂුව හොඳට මේ ජීවිතේ ගත කරද්දී ඒ භික්ෂුව ඇහෙන් රූපයක් දැකලා ප්‍රියමනාප ආරම්මණයට හිත ගිජු වෙන්න දෙන්නේ නැහැ. මේක මං හිතන්නේ අමාරු එකක්. මේ කියන එක. අප්‍රියමනාප ආරම්මණයට හිත ගැටෙන්න දෙන්නේ. ඒකයි. දැන් බලන්න සාමාන්‍යයෙන් දැන් පොඩ්ඩක් අපි ගත්තොත් මිනිස්සයාට අද මේ සංවරයට මේ පරිසරේ නැහැ. හරි අමාරුයි දැන්. අපි ගන්න ප්‍රවෘත්ති ගන්නකෝ. එහෙම නැත්නම් අපි ගන්නකෝ මොනවා හරි අපි ගත්තොත් මහා ජනමාධ්‍ය ගන්න මේ සෑම එකකින්ම මිනිස්සයා අවුස්සන දෙයක් තමයි ඇති කරන්නේ. ඒ කියන්නේ මනුස්සයා ප්‍රකෝප කරනවා. ඒ ප්‍රකෝප කිරිලොස්සේ මනුස්සයාගේ නුයි හිතවිලි ඇති කරගෙන කුතුහලය ඇති කරනවා ඊළඟට. ඒ කුතුහලය ඇති කරගෙන තමයි තමන්ගේ මේ ජනමාධ්‍ය වලට ඇඳ බැඳ තබා ගන්න. තැම සමාජ ප්‍රශ්නය මේ තියෙන ප්‍රශ්නයට වඩා අවුස්සලා මේ මාධ්‍යයෙන් ගන්නවා. ගත්ත ගමන් ප්‍රින්දන් වෙලාවක මනුස්සයාට පේනවා සරාගී ආරම්භණය පෙන්නලා මනුස්සයාව ගැට ගන්නවා කියන්නේ. එහෙම නැත්නම් මනුස්සයාව ප්‍රකෝප කරන ආරම්භණය පෙන්නනවා. ආරම්භන කළ මනුස්සයා කුපිත කරනවා. ඒක කුපිත වීම තුලත් මනුස්සයා ඒ ඔස්සේ යනවනේ. ඒකයි අද කාලේ මේ ධර්ම මාර්ගයකට එන්න මේ අමාරු. ඊට පස්සේ අපි ගත්තොත් දැන් ඔය සමාජ මාධ්‍ය ගත්තත් එහෙමයි. නුයි මඩ ගැහිලි මඩ ප්‍රචාර අභූත චෝදනා දැන් මේවල හරියට යනවා. අභූත චෝදනා මේවා යනවා. ඉතින් මනුස්සයා දන්නේ අභ්‍යන්තරයට මොකද්ද වෙන්නේ කියලා. විශාල හානියක් අභ්‍යන්තරයට සිද්ධ කරනවා මේ ජනමාධ්‍ය ඔස්සේ. ඉතින් ඒ ඔස්සේ යද්දි මනුස්සයාට මේකේ අර 100ක් පිටව ගන්නවා කියන එකට අද කාලේ මේවත් එක්ක ඉන්න පරිසරය හරි අමාරුයි. දැන් බුද්ධ කාලේ මේ තරම් විසම ගතියක් තිබ්බේ නැහැ. ඒකයි. මේ තරම් විසම ගතියක් තිබ්බේ නැහැ. ඉතින් මිනිස්යාගේ ආධ්‍යාත්මික මේ ජනමාධ්‍ය කලාව ඊට පස්සේ මේ විකෘති ජනමාධ්‍ය සංස්කෘතිය මිනිස්යාගේ ආධ්‍යාත්මයට කරපු පරිහානිය සුළුපටු පරිහානියක් නෙමෙයි කියලා තියෙනවා. හැබැයි ඒක ගැන කතා කරන්න කිසි මාධ්‍යයක් ඉදිරිපත් වෙන්නේ නැහැ. තේරුණානේ? ඒක ගැන කතා කරන්න කිසි මාධ්‍යයක් ඉදිරිපත් වෙන්නේ නැහැ. එතකොට දැන් ඒක කතා කරන්නකොත් වෙනම පැත්තක්. දැන් ධර්ම කතාවට අපි આવොත් මෙතනදී දැන් ඊට පස්සේ අර කණුවක ගැට ගහලා තියෙනවනේ දැන් හිම්බතල එතන ලගින්න ගන්නවනේ ඒ වගේ භික්ෂුව ප්‍රියමනාප අරමුණට ගිජු වෙන්නේ නැහැ අප්‍රියමනාප අරමුණට ගැටෙන්නේ නැහැ ඒක වෙන්නේ කොහොමද
කය පිළිබඳ හොඳට සිහිය පිහිටුවාගෙන ඉන්නවා. කය පිළිබඳ හොඳට සිහිය පිහිටුවාගෙන ඉන්නවා. එතකොට අප්පමාන චේතසෝ ලස්සන වචනයක් පාවිච්චි කරනවා. පළල් ඒ කියන්නේ ප්‍රමාණ රහිත පළල් සිතකින් එයා එතකොට ඒකේ වාසය කරනවා. අප්පමාන චේතසෝ. එතකොට ඒ විදිහට තමයි යා ඇලීම් ගැටීම් දෙකට යන්න දෙන්නේ නැතුව ඒ හිත හොඳට වඩන්නේ කායගත සතිය. එතකොට පින්වත්නි දැන් එතකොට ඒකේ පාවිච්චි වෙන වචන දෙක තමයි උපට්ඨිත කාය සති. හොඳට කාය පිළිබඳ සිහිය පිටුවාගෙන ඉන්නවා. උපට්ඨිත කාය සතිච විහෙරති. මේ විදිහට වාසය කරන්නේ. අප්පමාන චේතසෝ. එතකොට එයාගේ හිත ප්‍රමාණ බවට පත් වෙන. ඒ කියන්නේ කොටු වෙන්නේ නැහැ යම් කිසි තැනකට එතන. ප්‍රමාණ රහිතවයි. තංච චේතෝ විමුක්තිය පඤ්ඤාය බුද්ධිය යථා භූතං පජානාති. එතකොට යාට චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තියත් ගැන අවබෝධයක් වෙනවා. මොකද්ද? යත්තසතේ uppannā pāpaka akusala dhamma අපරිතේසා නිරුද්ධಂತಿ. යම් තැනක උපම් පාපී අකුසල ධම් ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා නම් ඒ ගැන යාට හොඳ වැටහීමක් ඔන්න එනවා. එතකොට මේක තමයි ඒ සංවර වෙන වැඩපිළිවෙල. එතකොට බුදුරයන් වහන්සේ දේශනා කරන මහණෙනි ඒ ශක්තිමත් උලකාරයෙන් කණුකාරයෙන් අර සත්ව හය දෙනා ගැට ගැහුවනේ උන්ට දැන් එහෙට මේ හිතුමනා අපි දුවන්න බෑනේ. එතරම් ලගින්න වෙනවනේ. ඒ වගේ තමයි කොහොම මේ යම් කායගත සතියක් ඇද්ද? කායගත සති සතිපට්ඨානයක් ඇද්ද? කායානුපස්සනාවක් ඇද්ද? මේක තමයි කොහොම ශක්තිමත් කුල, ශක්තිමත් කණුව. එතකොට එයාගේ හිත ලගින්න ගන්නවා එතන. හරි ලස්සන එකක් මේ කියන්නේ පින්වත්නි හොඳට මතක තියාගන්න. හොඳට කායානුපස්සනාව පුහුණු කළොත් පුරුදු කළොත් එයාගේ හිතේ කායානුපස්සනාවේ ලගින්න ගන්නවා. දැන් අපිට වෙලා තියෙන්නේ අපේ හිත කායානුපස්සනාවේ ලගින්නේ නැහැ. එතකොට ලගින් නැතුනම එහෙට මෙහෙට හැම පැත්තටම මේක අදිනවා. එතකොට අපිට මේක පාලනය කරගන්න අමාරුයි බලවත් ආරම්භණයට ඇදලා යනවා. ඉතින් මේකට බුදුරයන් වහන්සේ නිසා මහණෙනි හොඳට ඔබ මේ විදිහට හික්මෙන්ට කියනවා කායානුපස්සනාවේ අපි හිත පුරුදු කරනවා. කායානුපස්සනාව වඩනවා. ඒකම බහුල කරනවා. ඒක යානාවක් වගේ පුරුදු කරනකොට මහණෙනි මේම හික්මෙන්ට කියනවා මේකෙන් බේරෙන්න ඕන. එහෙමයි පින්නස්සන්ස. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ සතර සතිපට්ඨානේ මේ විදිහට වඩන්න නැතුව යම් කිසි කෙනෙකුට ඉන්ද්‍රිය සංවරයට පැමිණෙන්න බැයිද? ඔය දැන් සම්පූර්ණ ඉන්ද්‍රිය සංවරය කියන එක තියෙන්නේ සතිපට්ඨානෙත් එක. මොකද ඉන්ද්‍රිය සංවරයට පදනම බුදුරයන් වහන්සේ දේශනා කරනවා සිහියත් නුවණත්. යන්තනක සිහියත් නැද්ද? යන්තනක නුවණත් නැද්ද? එතන ඉන්ද්‍රිය සංවරය හේතුප්‍රත්‍ය රහිතයි. එතකොට යන් සිහිය කියලා කිව්වේ සතිපට්ඨානෙ. ඊ නුවණ කියලා කිව්වේ විදර්ශනා ප්‍රඥාව. ওই දෙක එකට වැඩ කරන්න ඕන. එතකොට තමයි යාට ඉන්ද්‍රිය සංවරයට එන්න පුළුවන්. එහෙමයි පින්නස් ස්වාමීන් වහන්සේ. පින්වත්නි අපි දැන් මේ දිගටම මේ ආයතන ගැන අපි මේ විදිහට කතා කරගෙන එනකොට ඔබට වැටහෙනවා ඇති මේ ආයතන ඔස්සේ සසර පැවැත්ම හට ගන්න හැටි මේ සසරේ නිදහස් වෙන්න මේ ආයතන කොයි ආකාරයෙන්ද සංවර කරන්න ඕනේ කියන කාරණාවන් ගැන ඔබට මන අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේ අපි දැනගන්න කැමතියි දැන් මේ ආයතන 6 ඔස්සේ තමයි මේ ලෝකයේත් එක්ක අපි එකතු වෙන්නේ මේ සසර පැවැත්ම දිගින් දිගටම අපි යන්නේ ආයතන 6 ඔස්සේ. එතකොට පින්වත් ස්වාමීන් වහන්සේ මේ ආයතන 6 නිසාම තමයි මේ අනුසය ඒ වගේම සංයෝජන මේ උපාදාන කියන මේ දේවලුත් අපේ තුල හටගන්නේ. එතකොට පින්වත් ස්වාමීන් මේ ගැන අපි පොඩ්ඩක් විග්‍රහ කරගත්තොත් කොහොමද? ඔව් ඒකේ පින්වත් ස්වාමීන් දැන් ඒක හොඳ වැදගත් කාරණාවක්. දැන් අපි ගත්තොත් මේ දැන් ආයතන ගැන අපි කලිනුත් කතා බස් කළා මේ ආයතන කියන්නේ මේ සසර පැවැත්ම සකස් කරන තැන කියලා. දැන් ඒකෙදි පින්වත් ස්වාමීන් පින්වත්නි මේ හොඳ විග්‍රහයක් හම්බ වෙනවා මේ ආයතන කියන එක මේ ආයතනයක් තුල හැම වෙලෙම යමක් නිපදවන එකනේ කරන්නේ. යම් නිස්පාදනයක් එතකොට අපි ගත්තොත් ආයතනයේ සතු යම් කාර්ය මණ්ඩලයක් ඉන්නවාද ඒගොල්ලොන්ගේ එතන තම තමන්ගේ කෘත්‍යයේ නිරත වීමක් තියෙනවානේ. තම තමන්ගේ අපි ගමු ඒකට රාජකාරිය කියමු තම තමන්ගේ රාජකාරිය නියුතු වීමක් තියෙනවානේ. මේ වගේ තමයි කියනවා සසර පැවැත්ම හදලා දෙන යම් කෙලෙස් තියෙනවනම් යම් උපාදාන තියෙනවනම් යම් තණ්හා තියෙනවනම් යම් භව තියෙනවනම් මේ හැම එකක්ම ආයතන තුල කියනවා තම තමන්ගේ කෘත්‍යයේ වැඩ කටයුතු කරන්නේ. ඇහැ ඇසුරු කරන් කන ඇසුරු කරන් නාසය ඇසුරු කරන් ඒ නිසාත් මේකන ආයතන කියනවා. ඒ කියන්නේ මේ සියලු කෙලෙස් සංයෝජන උපාදාන විපල්ලාස මේ හැම දෙයකටම ස්ථානේ තමයි කියනවා ඇස. හැම දෙයකටම ස්ථානේ තමයි කියනවා කන. නාසය, දිවකය, මනස. ඒ නිසාත් මේක ආයතනය කියලා කියනවා. ඊට පස්සේ නිවාසස්ථාන කියන්නේ ජම් තැනක නිතර ලැබුම් ගන්නව නම් එතන නිවාස ස්ථානය කියන්නේ. ඒ වගේ මේ කෙලෙස් වලට නිවාස ස්ථානය තමයි කියනවා ආයතන කියන්නේ. ආයතන කියන එක මෙන්න වගේ පළල අර්ථයක්. ඒක අටුවාවෙන් හම්බ වෙන්නේ. හරි ලස්සනයි මම මේක දැක් හම්බෙච්ච එක. එතකොට දැන් අපි කතා කළා මෙතන දැන් අනුසය.
ඊට පස්සේ සංයෝජන, ඊට පස්සේ උපාදාන. දැන් සානස් දැන් අපි ඇහැ ඔස්සේ ඊට පස්සේ කන ඔස්සේ නාසය ඔස්සේ මේ ලෝකෙත් එක අපි එකතු වෙද්දී දැන් අනුසය කියලා කියන්නේ අපේ ජීවිත පැවැත්ම තුළ අප්‍රකටව ක්‍රියාත්මක වෙන කෙලෙස් කොටසක් තියෙනවා. අපි ගත්තොත් අනුසය 7ක් සප්ත අනුසය තියෙනවා. කාම රාග අනුසය, පටිඝ අනුසය, ඊට පස්සේ දිට්ඨි අනුසය, විචිකිච්ඡා අනුසය, ඊට පස්සේ මාන අනුසය, භවරාග අනුසය, අවිජ්ජා අනුසය කියන සප්ත අනුසයක් තියෙනවා මේ ජීවිත පැවැත්ම. ඒතර අනුසය තමයි හැම වෙලෙම මේ අප්‍රකටව අපේ ජීවිතය ඇතුළේ ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිකන් අර සර්පියු නිදාගෙන හිටියා වගේ කියනවා. අපි හිතමු දැන් ඕන් අපි භූමියක් සුද්ධ කරනවා කියමු. අපිට දැන් අපි හිතමු කැලයක් වැවිලා තියෙනවා. කැලයක් හරියම වල් වැවිලා තියෙනවා. අපි ඔක්කොම උදැල්ලක් කරන් සුද්ධ පවිත්‍රල උදුළු ගලවන දැන් ලස්සනට තියෙනවා. නමුත් අපි උඩින් තමයි උදුළු ගෑවේ. ඒතර ඇතුලේ අර වල් ගස් හැදිච්ච ඒ වල් ගස් වල ඇට කලාඳුරු ඇට හරියන් කලාඳුරු අල හරියන් මොන හරියන් තියෙනවනේ ඇතුලේ. නමුත් දැන් අපිට දැන් සාමාන්‍යයෙන් අපේ ජීවිතේත් අපි යෝගේ දේවල් අත්දැකලා තියෙනවනේ. නමුත් ඇතුලේ අර බීජ නැසිලා නැහැ. ඒවා හට ගන්න ස්වභාවයකින් යුතු තියෙනවා. හැබැයි ඒකට හට ගන්න හේතු ප්‍රත්‍ය යෙදුනට පස්සේ තමයි ඒ වල් ගස් ඇවිලා යන්නේ. අපි උදුළු ගාලා ඔන්න පාඩි සද්ද නැතු වෙනවා. ඇතුලේ බීජ ටික එහෙමම තියෙනවා. එතකොට ඔන්න එකපාර ලොකු වැස්සක් වහිනවා දවස් දෙකක් තුනක්. වැස්ස වැහැස ගමන් අර බීජ වලට අර වල් ගස් වලට හැදෙන පරිසරය එතන ආවා. ආපු ගමන් ඒ වල් ගස් පට ගාල වැවෙන්න ගන්නවා. ආන් ඒ වගේ තමයි මේ අනුසය තියෙන්නේ. දැන් ඒ කියන්නේ කාමරාග අනුසය තියෙනවා. ඊට පස්සේ පටිඝ අනුසය තියෙනවා. කාමරාග අනුසය අභ්‍යන්තරේ ක්‍රියාත්මක වෙද්දී දැන් අනුසයට පදනම තමයි අභ්‍යන්තරේ තියෙන අවිද්‍යාව. අවිද්‍යාව පදනම් වෙලා තියෙනවා. සංඥා විපල්ලාසේ පදනම් වෙලා තියෙනවා. දැන් ඔහොම ඉන්න එක්කෙනාට රාගය උපද්දන අරමුණක් ඔන්න පේනන එක ටීවී එකෙන් හරි එක්ක වෙන මොකක් YouTube එකෙන් හරි මොකක් හරි එයා දකිනවා. දැක්කහම එක පාට අර අභ්‍යන්තරයේ තියෙන අනුසේ නැගිටලා එනවා. ඒකට කියනවා පරිඋට්ටාන. ඒක හරියට අර නිදාගත්ත සර්පයාට ගලක් අරන් ගැහුවා වගේ එක පාට එකක් පෙණේ කළා මෙහෙම වෙනවනේ. ඒකට කියනවා පරිඋට්ටාන කියලා. ඊට පස්සේ දැන් ඒ සරාගී ආරම්භණයක් යට පෙන්නවන් පස්සේ ඕන රාගය හටගත්තා. රාගය හටගත්තම ආස්වාදනීය අරමුණට යාගේ හිත ඇදිලා ගිහිල්ලා එතකොට මේ ආස්වාදනීය අරමුණේ හිත ඇදී යාමක් යම් බැස ගැනීමක් වෙනවා. දෙක තෘෂ්ණාවේ ලක්ෂණය. දැන් එයා ඒක මෙනෙහි කර ඉන්න එයා ඒ රාගය ඇතිවෙච්ච ආරම්භණයට කොටු වෙනවා. කොටු වෙනවා. ඊට පස්සේ දැන් එයා ඒක ඔස්සේ යාගේ චේතනාව වැඩ කරනවා. ඊට පස්සේ එයා ඒකට කොටු වෙනවා. එයා තනි කරම මද්දකට අහු වුණා වගේ. මද්දකට අහු වුණා. අපි හිතුම් දැන් මෙහෙම ඔන්න දැන් අපි හිතුම් සතෙක් වෙනවා. අහිංසක මුවෙක් හරි මොකෙක් හරි මද්දක් අටෝලා තියෙනවා. මද්දක් අටෝලා තියෙනවා. දැන් මෙයා දන්නේ නැහැනේ මද්දක් අටෝලා තියෙන මෙයා යනවා. මද්දට අහු වෙනවා. මද්දට අහු වුණාට පස්සේ යාට එක පහට තේරෙනවා තමයි මද්දකට අහු වුණා කියලා. හැබැයි දැඟලුවාට ගැලවෙන්න බෑ. දගලන්න හිර වෙනවා. ඒ වගේ තමයි සංයෝජනයකට අසු වුණාට පස්සේ විඥානයේ සංයෝජනෙට කොටු වෙනවා මිසක් තමන් කොටු වුණා කියලා තේරුම් ගත්තට දඟලු පමුණෙන් විඥානය එතනින් ගලවලා ගන්න බෑ. විඥානය එතනින් ගලවලා ගන්න බෑ කියන අදහස් කරන්නේ හිත ගලවලා ගන්න බෑ ඒ ආරම්භනේ. එයා කොටු වෙලා හිර වෙලා ඉවරයි. දැන් හරියටම නුවණ සිහි නුවණ උපාය පාවිච්චි වෙන්න ඕන ඒකෙන් ගලවලා ගන්න. සංයෝජනීය කියන්නේ ආන්ගේ මද්දට අහු වුණා වගේ කොටු වුණා වගේ. එතකොට ඒ මද්ද යම්සේද එහෙම නැත්නම් උගුල යම්සේද ඇමේ යම්සේද ඒ වගේ තමයි සංයෝජනේ. ඇමේට අහුවෙච්ච එකනා යම්සේද ඒ වගේ තමයි පුද්ගලයා. නැත්නම් මද්දට අහුවෙච්ච එකනා වගේ තමයි පුද්ගලයා. එහෙම නැත්නම් එයාගේ හිත. ඊට පස්සේ යාට අමාරුයි. ඊට පස්සේ එයා ඒකටම මේ බැඳිලා වෙලිලා යනවා. අන්න උපාදානෙ ග්‍රහණය වුණා. ග්‍රහණය වුණාට පස්සේ දැන් මිනිස්යා මේ උපාදානේ ඒ සංයෝජනේ තෘෂ්ණාව විසින් මිනිස්යාව හසුරවනවා. තමන්ගේ කැමැත්තෙම කරනව නෙමෙයි. ඒකේ තියෙන ලොකු බලවේගයක්. ඒ බලවේග විසින් හසුරන ඔන්න කයින් ක්‍රියා කරනවා. ඔන්න වචනින් ක්‍රියා කරනවා. මනසින් ක්‍රියා කරනවා. ඔන්න වැරදි කාම සේවනය ඇතිරෙනවා. ඔන්න හොරකම් කරනවා. ඔන්න ඊට පස්සේ අනුන්ට කේලම් කියනවා. මේ සියලු දුස්චරිතය හැතිරෙනවා. ඊට පස්සේ සම්පූර්ණ මේ සත්‍යය අසරණයි එතනදී. එතකොට භව පැවැත්මට යනවා. මේක හරියටම උපාය පාවිච්චි වුණොත් විතරයි යාට මැද්දෙන් ගැලවෙන්න පුළුවන්. හරියටම මේ ශිල්පීය ඥානෙ පාවිච්චි වුණා. බුදුරයන් වහන්සේගේ අනුශාසනාවේ තියෙන ඒ උපාය, ඒ ශිල්පීය ඥාන තමයි අනුශාසනාවේ තියෙන්නේ. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ. පින්වත්නි බුදුරයන් වහන්සේට අපි කියනවා විභජ්‍යවාදී කියලා. ඒ කියන්නේ කරුණු විග්‍රහ කර වෙන් කර බෙදා කියලා දෙනවා. ඉතින් මේ ප්‍රඥා ප්‍රාසාද සදහම් පිළිසඳර තුලිනුත් මේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ බුදුරයන් වහන්සේ වදාළ ආකාරයට කරුණු බෙදා විග්‍රහ කර කියලා දුන්න ආකාරයට අපිට අසන්නට සලස්වනවා. ඉතින් ඒ නිසා මේ වැඩසටහන නරඹන සියලු දෙනාටම පින්වත් ස්වාමීන් වහන්සේ දුර්ලභ ලාභයක් උදා වෙනවා. මේ වගේ කාලයකත් ඒ බුදුරයන් වහන්සේගේ ධර්මයේ මේ විදිහට විස්තර වශයෙන් ගැඹුරින් ශ්‍රවණය කරන්න ලැබීම. ඉතින් පින්වත්නි ඔබට
මේ අහන කරුණු මතක තබාගෙන එහෙම නැත්නම් සටහන් කරගෙන ඔබ විවේකීව ඒ ධර්මයේ විමසනවා නම් කල්පනා කරනවා නම් අවබෝධ කරගන්න සිත පිහිටුවා ගන්නවා නම් මේ වැඩසටහන තුළින් ඔබට බොහෝ යහපතක් සැපතක් සැනසෙල්ලක් උදා කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අද දවසේත් අපේ ප්‍රඥා ප්‍රාසාද සදහම් පිළිසඳර සඳහා අපිට ලැබිලා තියෙන කාලය අවසන් වන නිසා අපි පින්වත් ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කරනවා. පින්වත් ස්වාමීන් වහන්සේ මේ රැස් කරන සියලුම පුණ්‍ය ධර්මයන් පින්වත් ස්වාමීන් වහන්සේටත් සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම උපකාර වේවා කියලා. ඉතින් පින්වත්නි අද දවසේ ප්‍රඥා ප්‍රාසාද සදහම් පිළිසඳර සඳහා දායකත්වයේ දරන්නේ කොළඹ 14 ඩිවෝස් පටුමග අංක 56න් 37 නිවසේ පදිංචි මැයි මාස 8 වන දිනට වයස අවුරුදු 85ක් සම්පූර්ණ වන ශ්‍රද්ධා ධර්මදාන සමාජිකා සී.ඩී. ගුණවතී මෑණියන්ට සෙත් පැතීම පිණිස එම මෑණියන් ඇතුළු දූ දරුවන් පිරිස විසින්. ඉතින් මේ විදිහට රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. ඒ මැයි මාස 8 වන දිනට වයස අවුරුදු 85ක් සම්පූර්ණ වන සී.ඩී. ගුණවතී මෑණියන්ට මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ මෑණියන්ට නිදුක් නිරෝග සුවපත් භාවයේ චිර ජීවනයේ සැලසේවා. සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම පිණිස මේ පුණ්‍ය ධර්මයෝ උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් සියලුම පින් කැමති දෙවියන්ට අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය යසීසුරු වඩාත් වර්ධනය කරගනිත්වා. ශ්‍රද්ධා සීලාදී ගුණ ධර්ම දියුණු කරගනිත්වා. සියලු දෙවියෝද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් මිය පරලොව යන්නට යෙදුණු චන්ද්‍රසිරි බෑනාට, ඒ වගේම පොඩි අප්පු හාමි ස්වාමි පුරුෂයාට, බී සුනීතා ඉන්ද්‍රාණි දියණියට, බී රෝහණ නිලන්ත පුතණුවන්ට, ගීතිකා තරංගනී මිනිබිරියට සහ මල්ලිකා රණසිංහ කියන ඒ ඥාති දියණියට අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ නම් සඳහන් සියලුම ඥාතීන්ටත් නම් සඳහන් නොකළ දායකත්වයේ දරූ පින්වත් සියලු දෙනා නමින් මියගිය සියලුම ඥාතීන්ට මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ සියලු ඥාතීන්ගේ පරලොව ජීවිත සුවපත් වේවා. සැපයෙන් සැපයටම පත් වේවා. වහ වහ සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී ලෝකවාසී මහා සංඝරුවනට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණිවරුන්ටත් ඒ වගේම පැවිදි අපේක්ෂක දූ පුතුන්ටත් මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම පිණිසම උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුරව සිටින ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටත් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාට නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසේවා. චිරජීවනයේ සැලසේවා. සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් ප්‍රඥා ප්‍රාසාද සදහම් පිළිසඳර සඳහා ඒ දායකත්වයේ දරූ හැම දිනාටමත් නොඑක් අයුරින් උදව් උපකාර කළ සෑම සියලු දෙනාටමත් මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් එකසේම අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන් සියලු දෙනාටමත් ක්ෂය වූ උපකරණ ලබා ගැනීමට උදව් උපකාර කළ සෑම සියලු දෙනාටත් මේ වැඩසටහන නැරඹූ ඔබ සියලු දෙනාටමත් මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් එකසේම අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසේවා. චිරජීවනයේ සැලසේවා. සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම පිණිසත් මේ පුණ්‍ය ධර්මය හැම දිනාටම උපකාර වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.